වෙල්කම් ටු account studio channel. අද account studio channel එකෙන් අපි සාකච්ඡා කරන්නේ තොග සම්බන්ධ ගිණුම්කරණය සහ එහා සම්බන්ධව අදාළ වන්නා වූ ගිණුම්කරණ ප්‍රමිතිය. LKS 2 ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත යටතේ තොග සම්බන්ධ ගිණුම්කරණය අපි සාකච්ඡා කරන්නේ මේ වීඩියෝ පාඩමේ. එහෙනම් අපි සමාගම් ගිණුම්කරණයට සමගාමීව තමයි මේ ප්‍රමිත පාඩම් ටික කරගෙන යන සස්වල විෂය නිර්දේශයට අදාළව. එතකොට මේ ප්‍රමිත පාඩම් මාලාවේ පළවෙනි එක විදිහට මම තෝරාගත්තා. එන්නම් තොග සම්බන්ධ ගිණුම්කරණය LKS 2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංක 2 ඔබත් එක්ක සාකච්ඡා කරන්න. තොග සම්බන්ධ ගිණුම්කරණය ඔබත් එක්ක සාකච්ඡා කරනකොට මේ LKS 2 කියන ප්‍රමිතිය යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා මෙන්න මේ කොටස් ටික. මම මේ සංකල්ප සිතියමට concept map එකට දාලා තියෙන ටික අපිට සාකච්ඡා කරන්න වෙනවා මේ යටතේ. ඒ යටතේ අපිට මේ තොගයක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගන්න ඕනේ. ඒ වගේම තොගය වියදමක් විදිහට අපි හඳුනාගන්නේ කොයි අවස්ථාවේද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ මේ ප්‍රමිතිය යටතේ. ඒ වගේම තොග පිරිවැය ගණනය කරන සූත්‍ර විදිහට මේ ප්‍රමිතියෙන් නියම කරලා තියෙන FIFO සහ WAC කියන ක්‍රමය අපි සාකච්ඡා කරනවා මේ ප්‍රමිතිය යටතේ. ඒ වගේම තොග පිරිවැය යටතේ තොග පිරිවැයට අයිති වෙන ප්‍රධාන පිරිවැයන් කොටස් තුනක් අපි සාකච්ඡා කරනවා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංක 2 යටතේ. ඒ වගේම ශුද්ධ උපලබ්ධයගේ සහ පිරිවැය ඒ දෙකෙන් අඩු වගේ අපි සටහන් කරන ආකාරයත් මේ LKS 2 කියන ප්‍රමිතිය යටතේ තොග ප්‍රමිතිය යටතේ සාකච්ඡා වෙනවා. එවනම් මේ දාලා තියෙන සාරාංශ කරලා තියෙන මේ වගුවේ සාරාංශ කරලා තියෙන කොටස් ටික තමයි අපි මේ LKS 2 කියන ගිණුම්කරණ ප්‍රමිතිය යටතේ සාකච්ඡා කරන්නේ. උසස් පෙළ විෂය නිර්දේශයට නිර්දේශිත කොටස් ටික මේ ප්‍රමිතියෙන් තෝරාගෙන සාකච්ඡා කරන එක අපි සිදු කරනවා. එහෙමනම් අපි ඉස්සෙල්ලා බලමු මේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංක 2ට අනුව එහෙම නැත්නම් LKS 2ට අනුව තොගයක් කියන්නේ මොකක්ද? කොහොමද තොගේ නිර්වචනය කරලා තියෙන්නේ කියන එක බලමු මේ ප්‍රමිතියේ. එතකොට මේ ප්‍රමිතයේ යටතේ තොගය කියන එක නිර්වචනය කරනවා. තොගයක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබා ඇති. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක විකුණන්න ව්‍යාපාරයේ තියලා තියෙන භාණ්ඩ කියලා කියනවා. බඩු කියමු. ඒවා සහ ඒ වගේම එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින. ඒ කියන්නේ සාමාන්‍ය විකිණීමේ කටයුත්තකට ඉදිරිපත් කරන්න නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන භාණ්ඩ සහ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා හෝ සේවා සැපීම සඳහා තබා ගන්නා ද්‍රව්‍ය. අපි අමුද්‍රව්‍ය කියලා කියමුකෝ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්න පුළුවන්, සේවා සැපීම වෙන්න පුළුවන්. ඒ දෙකටම තියාගෙන ඉන්න ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය. හරි, මෙන්න මේ තුනම අපිට ඒ තුන මේ කියපු තුනෙන් එකක් යටතට ගැනෙන. හරි, මේ කියපු තුනෙන් එකක් යටතට ගැනෙන වත් තුනක් අපි තොගයක් විදිහට හඳුනා ගන්නවා. මොකක් යටතේද? මේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංක 2 යටතේ. දැන් නවත සැරයක් මතක් කරොත් එහෙම මේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතාංක 2ට නැත්නම් LKS 2ට අනුව තොගයක් කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබා ඇති එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා හෝ සේවා සැපයීම සඳහා තබා ගන්නා ද්‍රව්‍ය කියන අංශ තුනෙන් එකක් යටතට ගැනෙන හෝ ගැනෙන වත්කම වලට අපි කියන වත්කමකට අපි කියන තොගයක් කියලා. අපි මේක තවදුරටත් පැහැදිලි කරගෙන ගියොත් එහෙම අපිට පුළුවන් මේ විදිහට ඒ නිර්වචනයේ සරලව ඉදිරිපත් කරන්න. එතකොට මෙතනදී අපි කිව්වොත් එහෙම අපි කලින් ඒ නිර්වචනයේදී අපි සඳහන් කරා මොකක්ද පළවෙනි එක යටතේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබා ඇති කියන යටතේදී අපිට ගන්න පුළුවන් නිමි භාණ්ඩ කියන එක. ඒ වගේම අපි කිව්වා එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනය වෙමින් පවතින කියන කියන එක යටතේ අපි දක්වපු එක නොනිමි භාණ්ඩ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා සැපයීම සඳහා තබා ගන්නා ද්‍රව්‍ය කිව්වම අපිට එතන අමුද්‍රව්‍ය කියන එක හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ නිර්වචනය මේ LKS 2 තොගය කියන එක නිර්වචනය කරලා තියෙන එක අපිට කියන්න පුළුවන් තොග කියන සංරචකය ඇතුලේ මේ නිමි භාණ්ඩ, නොනිමි භාණ්ඩ සහ අමුද්‍රව්‍ය කියන තුනම අන්තර්ගත වෙනවා. ඒක තමයි අප කලින් ස්ලයිඩ් එකේ විස්තරාත්මකව කිව්ව දේ අපිට සැකවින් ගන්න පුළුවන්. එහෙමනම් තොගය කියන සංරචකය ඇතුලේ නිමි භාණ්ඩ, නොනිමි භාණ්ඩ, අමුද්‍රව්‍ය කියන තුනේ එකක් තියෙන්න පුළුවන්.
කියන එක අපට අක්වන්න පුළුවන්. ඒතකොට මේ විදිහට කරලා ගත්තට පස්සේ අපිට මේක වඩා හොඳට පැහැදිලි වෙනවා තොගයක් කියන්නේ මොකක්ද කියලා ආයතනයක තියෙන. එතකොට අපි මේක ප්‍රායෝගික උදාහරණ දුන්නොත් ව්‍යාපාර වර්ග අපි කිහිපයක් අරගෙන මේ තොග නිර්වචනය යටතට ගැනෙන තොග සඳහා ප්‍රායෝගික ව්‍යාපාරික ලෝකයේ තියෙන උදාහරණ අපි අරගත්තොත් අපිට හඳුනා ගන්න පුළුවන් අපි අර කලින් කිව්වා එවැනි විකිණීමක් සඳහා ඇති භාණ්ඩ කියොත් එතන සිල්ලර වෙන ව්‍යාපාරික නිමි භාණ්ඩ තොගයක් අපි ගත්ත උදාහරණයකට එතන තියෙන සහල් කුළුබඩු කිරිපිටි වර්ග පොල් වගේ නිමි භාණ්ඩ කියන්නේ සකස් කළ භාණ්ඩ අපිට අර නිර්වචනයේ අයන්න කියන එක යටතේ අපි ඉගෙනගත් එකට දාන්න පුළුවන් නිමි භාණ්ඩ තොගය යටතේ. ඒ වගේම අපි දෙවෙනිට කතා කරා එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඇති කියලා වචනයක් අපි වාක්‍යයක් එතන සාකච්ඡා වුණා. එතනදී අපි සාකච්ඡා කළා ඒකට අයිති වෙන නොනිමි තොග කියලා. එහෙමනම් අපි උදාහරණයක් ගත්තොත් ඇඟලුම් කම්හලක අඩක් නිම කළ ඇඳුම් සම්පූර්ණයෙන්ම අමුද්‍රව්‍ය තත්ත්වෙත් නැහැ නිමි තත්ත්වෙත් නැති අඩක් නිම කළපු ඇඳුම් නොනිමි තොග අපට ගන්න පුළුවන් ඒ නොනිමි යටතේ. ඒ කියන්නේ එවැනි විකිණීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඇති කියන එක යටතට ගන්න පුළුවන්. ඒ වගේම අපි රූපලාවන්‍ය මධ්‍යස්ථානික ගත්තොත් එම් සේවා සැපීමට අදාළ කරගන්න මොනවා හරි ද්‍රව්‍ය තොගයන් තියෙනවා නම් ඒවා අදාළ වෙනවා. ඒ වගේම නිවාස ඉදිකරලා විකුණන ව්‍යාපාරයක අපි අමුද්‍රව්‍ය විදිහට ගඩොල් වැලි සිමෙන්ති කම්බි වගේ දේවල් අඳුර ගන්න පුළුවන්. එතනදී මේ නිවාස ඉදිකරන ව්‍යාපාරයක නොනිමි තොග යටතට අඩක් නිම කරපු නිවාස නිමි තොග යටතට විකිණීම සඳහා තියෙන නිවාස ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රායෝගික උදාහරණ කීපයත් එක්ක ඔබට ඒ තොග නිර්වචනය යටතේ තිබුණු තොගයන් වල විවිධ අවස්ථාවන් ප්‍රායෝගික උදාහරණත් එක්ක මේ කරපු පැහැදිලි කිරීමෙන් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. තොග නිර්වචනය යටතේ මොකක් හරි අපැහැදිලි දැනක් තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක මම පැහැදිලි කරන්නම්. එහෙමනම් තොග සම්බන්ධ නිර්වචනය ඔන්න ඔය ආකාරයට විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ අපි කියන සහ සඳහන් කළ මෙන්න මේ අවස්ථා තුන එකක් යටතට ගැනෙනවා තොගේ. මොකක්ද නැවත මතක් කරොත් ඔබට අමතක නම් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී විකිණීමට තබා ඇති එවැනි විකිණීමක් සඳහා නිෂ්පාදනයෙන් පවතින නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා හෝ සේවා සැපීම සඳහා තබා ගන්නා ද්‍රව්‍ය කියන අංශ තුන එකක් යටතට ගැනෙන වත්කම් අපි LKS 2 හෙවත් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 තොග සම්බන්ධ ගිණුම් කරන යටතේ තොගයක් යන්න යටතට ගැනෙනවා. තොගයක් කියන නිර්වචනය කරන්න බලා මෙන්න මේ ආකාරයට. එhmenan ඒ තොග සම්බන්ධ නිර්වචනය පස්සේ අපිට යන්න පුළුවන් තොගය කොහොමද සමන්විත වෙන්නේ. අපි තොග යක් කියන අපි ගත්තට පස්සේ තොගය සම්බන්ධයෙන් පිරිවැය අපට හඳුනා ගන්න පුළුවන් මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2ට අනුව. එතකොට තොගයක පිරිවැය අපිට මේ ගිණුම් කරන ප්‍රමිතියට අනුව ප්‍රධාන අංශ තුනක් යටතට තොග පිරිවැය ගන්න පුළුවන්. මොනවද අංශ තුන? පළවෙනි එක තමයි මිලදී ගැනුම් පිරිවැය cost of purchase. දෙවෙනි එක පරිවර්තන පිරිවැය conversion cost සහ තොග වත්මන් ස්ථානයට හා තත්වයට ගෙනීම සඳහා දරන ලද අනිකුත් පිරිවැය. එහෙනම් මෙන්න මේ components තුන නැත්නම් මෙන්න මේ පිරිවැය අයිටම තුන එකට එකතු වෙච්ච කල අපි ඒ අයිටම තුන එකතුව සමස්තය අපි තොග පිරිවැය විදිහට අඳුනා ගන්නවා. එහෙනම් ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත් තොග පිරිවැය තොග පිරිවැය අඳුනා ගන්න ආකාර තුන මේ තොග පිරිවැයේ ප්‍රධාන මූලිකාංග තුන කියන එක ඔබෙන් කවුරුහොත් අපි කියනවා තොග පිරිවැය සමාන්‍ය තුන මූලිකව මිලදී ගැනුම් පිරිවැයෙන් පරිවර්තන පිරිවැයෙන් සහ තොග වත්මන් ස්ථානයට හා තත්වයට ගෙනීමට සඳහා දරන ලද අනිකුත් පිරිවැය කියන ඒවායි සමාන්‍ය තුන කියලා ඔබට කියන්න පුළුවන්. ඒ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2ට අනුව ඔන්න ඔය ආකාරයට තමයි තොග පිරිවැය හඳුනා ගන්න. එතකොට අපි එතන ඒ සාකච්ඡා කරපු මෙතන පැහැදිලි කරපු පිරිවැය වර්ග තුන වෙන වෙනම ගත්තොත් ඒකේ පළවෙනි එක වෙනවා මිලදී ගැනුම් පිරිවැය. එතකොට මිලදී ගැනුම් පිරිවැය කියන එක ඇතුළට අයිති වෙන්නේ මොන වගේ පිරිවැයන්ද කියන එක අපි විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු වෙනවා. එතනදී මිලදී ගැනුම් පිරිවැය හෙවත් cost of purchase කියන එකට තුලත් වෙනවා අදාළ තොගයේ ගැනුම් මිල.
ඒ වගේම ආනයන තීරු ගාස්තු, ආපසු අය කරගත නොහැකි බදු, ප්‍රවාහන වියදම්, තොග එහා මෙහා කිරීමේ වියදම්, තොග අත්කත් කර ගැනීම වෙනුවෙන් ඍජුවම දරන ලද අනිකුත් වියදම් මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ සඳහන් කරපු පිරිවැය ප්‍රභේදයන්, වියදම් ප්‍රභේදයන් මිලදී ගැනුම් පිරිවැය යටතට අදාළ වන්නා වූ දේවල්. මොනවද? ගැනුම් මිල, ආනයන තීරු ගාස්තු, ආපසු අය කරගත නොහැකි බදු. එහෙමනම් ආපසු අය කරගත හැකි බදු අයිති වෙන්නේ නැහැ කියන එක ඔබට තේරුම් ගන්න වෙනවා. ප්‍රවාහන වියදම්, තොග එහා මෙහා කිරීමේ වියදම් සහ තොග අත්කර ගැනීම වෙනුවෙන් ඍජුවම දරන ලද අනිකුත් වියදම් මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වෙනවා. මෙතනදී අපි සඳහන් කළ යුතු වැදගත්ම කාරණයක් තමයි තොග මිලදී ගැනීමේදී අපට හම්බ වෙච්ච වෙළඳ වට්ටම්, ට්‍රේඩ් ඩිස්කවුන්ට්ස් කියන ඒ වගේම අනිකුත් ප්‍රතිපාදන තොගේ මිලදී ගැනුම් පිරිවැය ගණනය කරනකොට අපි කරන්නේ අඩු කරන්න වෙනවා මේ ප්‍රමිතියට අනුව. එහෙනම් වෙළඳ වට්ටම් සහ වෙනත් ප්‍රතිදාන අපි තොගේ මිලදී ගැනුම් පිරිවැය ගණනය කරනකොට අඩු කරනවා. එහෙම දේවල් තිබුණොත්, වෙළඳ වට්ටම් හෝ වෙනත් ප්‍රතිපාදන තිබුණොත් අපි තොගේ මිලදී ගැනුම් පිරිවැය ගණනයේදී ඒවා අඩු කළ යුතුයි. ඒකත් මතක තබා ගත යුතු කරුණක්. එහෙමනම් අපි නිදර්ශනයකට ගියොත් එහෙම මේ මිලදී ගැනුම් පිරිවැය හඳුනා ගන්න, එතනදී අපිට ගන්න පුළුවන් නිදර්ශනයක් විදිහට මම දාලා දුන්නා සීමිත පුලස්ටි අපරල් සමාගම නිමිදුම් තොගයක් නිෂ්පාදනය කර අපනයනය කරන සමාගමක්. ඒ අනුව පහත අයිතම අතරින් සමාගමෙහි තොග පිරිවැයෙහි ඇතුළත් කළ හැකි අයිතම තොරණ. එහෙනම් අපි දැන් දන්නවා කලින් ස්ලයිඩ් එකත් එක්ක තොග පිරිවැය යටතට ගැනෙන්නේ, තොගේ මිලදී ගැනුම් පිරිවැය යටතට ගැනෙන්නේ මොනවාද කියලා. ඒක අපි කලින් ස්ලයිඩ් එකේ ඉගෙන ගත්තා. එහෙමනම් මෙතන තියෙන වියදම් අයිතම අතරින් මූලිකව මිලදී ගැනුම් පිරිවැය යටතට ගැනෙනවා අමුද්‍රව්‍ය ගැනුම් මිල, අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී සහ පැටවීමේ හා බෑමේ කුලී කියන ඒවා මිලදී ගැනුම් පිරිවැය යටතට අපි අදාළ කරගත යුතු වියදම් වෙනවා. ඒකට ඊට අමතරව මේකේ තියෙන එකතු කළාගේ මත බදු කියන එක අපිට නැවත අය කරගන්න පුළුවන් නිසා මේකේ මිලදී ගැනුම් පිරිවැය යටතට ගන්න බෑ. වෙළඳ වට්ටම් කියන එක අපි මොකද කරන්නේ? මිලදී ගැනුම් පිරිවැය යටතේදී අවසානයේ අඩු කරන දෙයක්. ඒ වගේම මහන මැෂින් ක්‍රියාකරුවන්ගේ වැටුප අයිති වෙන්නේ මිලදී ගැනුම් පිරිවැය යටතට. මෝස්තර නිර්මාණ පිරිවැය, සුපරීක්ෂණ වැටුප්, බැංකු නොයපොලි, අපනයන ලියකියවිලි සැකසීම් වියදම් මිලදී ගැනුම් පිරිවැය යටතට ගැනෙන්නේ නැහැ. එතකොට ඒක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මෙන්න මෙතන අපි තොග පිරිවැය යටතට අපි ගත්ත තොග පිරිවැයේදී තොග මිලදී ගැනුම් පිරිවැය යටතට අපි ගත්ත යුතු ගැනුම් මිල, ආනයන තීරු ගාස්තු, අපසු අය කරගත නොහැකි බදු, ප්‍රවාහන වියදම්, තොග එහා මෙහා කිරීමේ වියදම්, තොග අත්කර ගැනීම වෙනුවෙන් ඍජුවම දරන ලද අනිකුත් වියදම් සහ මිලදී ගැනුම් පිරිවැයට ඇතුළත් වෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. එහෙනම් ඒ ටික අනුව අපිට වෙන්න මෙතන අපි සාකච්ඡා කරපු විදිහට අඳුනා ගන්න පුළුවන් තොග මේ මිලදී ගැනුම් පිරිවැයටට අයිති වෙන දේවල්. ඒක මම හිතනවා අපිට පැහැදිලි ඇති කියලා. ඒක අර පළවෙනි ස්ලයිඩ් එකේ අපි මීට කලින් ස්ලයිඩ් එකේ අපි දක්වපු අයිටමුත් එක්ක ඔබ සංසන්දනය කරලා බලන්න. එතකොට මේ තියෙන 10න් ඔබට මිලදී ගැනුම් පිරිවැයටට ගන්න ඒවා අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මිලදී ගැනුම් පිරිවැය කියන එක ගැන ඔබට අයිති වෙන දේවල් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති. මොන වගේ පිරිවැයකට ඔබ මිලදී ගැනීම පිරිවැයට අයිති වෙන්නේ කියන එක. අනික් පිරිවැය අයිතමය තොගයක් සමන්විත වෙන අනිකුත් පිරිවැය අයිතමය තමයි පරිවර්තන පිරිවැය. පරිවර්තන පිරිවැය කියන අදහස් වෙන්නේ ද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීම සඳහා අදාළ වන ඍජු සහ වක්‍ර වියදම් අපි කියන පරිවර්තන පිරිවැය කියලා. ඒ කියන්නේ අපි හිතමු ද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කිරීම සඳහා අදාළ වන කිව්වහම අපි අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කරන්න ඒ අතරතුරේ දරන වියදම් වලට අපි කියනවා පරිවර්තන පිරිවැය කියලා. ඒක මේ පරිවර්තන පිරිවැය මූලිකව සමන්විත වෙනවා ඍජු සහ වක්‍ර වියදම් වල එකතුවෙන්. ඒතකොට ඍජු හා වක්‍ර වියදම් වල එකතුව තමයි පරිවර්තන පිරිවැය කියලා හඳුනාගන්නේ. මේකෙදි අපි විශේෂ සඳහන් කළ යුතු දෙයක් තියෙනවා වක්‍ර වියදම් කියන එක. දැන් මේ වක්‍ර වියදම් යටතට ගැනෙන වියදම් වර්ග අපට දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ස්ථාවර නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ විචාල නිෂ්පාදන පොදුකාර පිරිවැය කියන එක. ඒතර මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාරය සහ විචාල නිෂ්පාදන පොදුකාරය මෙතන වක්‍ර වියදම් ඍජු වියදම් කියන අපි නිෂ්පාදන වියදම් සාකච්ඡා කරනකොට ඉගෙන ගත්තා. මේ නිසා මේ අලුත් දේවල් නෙමෙයි ඔබට අවබෝධයක් ලැබිලා ඇති මොනවද මේ වක්‍ර වියදම් කියන්නේ මොනවද මේ ඍජු වියදම් කියන්නේ සහ
වක්‍ර වියදම් යටතේදී අපිට හඳුනා ගන්න පුළුවන් ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්නේ මොන වගේද? ඒ වගේම විචාල නිෂ්පාදන පොදුකාර්යයන් කියන්නේ මොන වගේද කියන එක ගැන අවබෝධයක් ඔබට ඇති. මොකද අපි දැනටම නිෂ්පාදන ගිණුම් සාකච්ඡා කරන නිසා ඒ වගේම ඉදිරි පාඩම්වලදී අපි පිරිවැය සම්බන්ධ පාඩම් ඉගෙන ගන්නකොට මේ පිරිවැය ශාස්ත්‍රයන් වැඩිපුර අධ්‍යයනය කරනවා. එතකොට ඔබට වඩාත් පැහැදිලි වෙයි. එතකොට තොග පිරිවැය යටතේ අපි දැන් මිලදී ගැනීම පිරිවැය ඉගෙන ගන්න දැන් අපි පරිවර්තන පිරිවැය ඇතුළේ ඉන්නේ. එහෙනම් අපි බලමු මේ වක්‍ර වියදම් යටතේ අපි සඳහන් කරපු ඍජු වියදම් නෙමෙයි වක්‍ර වියදම් යටතේ අපි සඳහන් කරපු ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්නේ මොනවද කියලා. එහෙනම් අපි වක්‍ර වියදම් වර්ග දෙකයි කියවනේ. එකක් තමයි ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. අනික තමයි විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එහෙමනම් අපි බලමු මොනවද මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන්නේ. ස්ථාවර පොදුකාර්ය පිරිවැය ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියවම පැහැදිලිවම නිෂ්පාදන එක ගානත් එක්ක වෙනස් වෙන්නේ නැති වක්‍ර වියදම් අපි කියනවා ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. ඒ නිෂ්පාදන එක ගාන වෙනස් වුණත් නිෂ්පාදන එක ගණන අනුව වෙනස් වෙන්නේ නැහැ මේ ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට හඳුනා ගන්න පුළුවන් උදාහරණයක් දෙන්නම්. ඒ තමයි කම්මල් කුලි. සාමාන්‍ය කම්මල් කුලිය කියන එක නිෂ්පාදන එක ගානට සමානුපාතික වෙනස් වෙන්නේ නැහැ. ඒක ගානක් තමයි ඒ කම්මල් කුලි වශයෙන් ගෙවන්න වෙන්නේ. එතකොට අපිට තව නිෂ්පාදන පිරිවැයන් අපිට හඳුනා ගන්න පුළුවන් අර්ධ විචාල්‍ය පොදුකාර්ය පිරිවැයන්. ඒ කියන්නේ අපිට එක ස්ටෙප් එකකදී වෙනස් වෙන පොදුකාර්ය පිරිවැයන් තියෙනවා. නමුත් මෙතන අපි තේරුම් ගනිමු සිස්පෙළ මට්ටමේදී ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කිව්වම නිෂ්පාදන එක ගණන වෙනස් වෙන්නේ නැති වක්‍ර වියදම් කියලා. එහෙනම් උදාහරණයක් තමයි කම්මල් කුලිය. ඒතර කම්මල් කුලිය කියන එක ඔබට පැහැදිලි එක නිෂ්පාදන එක ගානත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් ඒක ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. ඒ වගේම ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන එකක අතර බෙදා හරිනකොට ඒ කියන්නේ අපි නිෂ්පාදන එකකයක පිරිවැය හොයනකොට ඒ ඒකක පිරිවැය හැවීමේදී අපි දරපු සමස්ත ස්ථාවර පොදුකාර්ය පිරිවැයන් නිෂ්පාදන එකක අතර බෙදනකොට අපි එතනදී පදනම් කරගන්නේ ආයතනයේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාව. සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාව පදනම් කරගෙන තමයි අපි ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන එකකයකට අන්තර්ග්‍රහණය කරන්නේ. ඒකත් හොඳින් මතක තබා ගත යුතු කරුණක්. එහෙනම් දෙවනි වක්‍ර වියදම් වර්ගය තමයි විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. එතනදී ඒ වචනේම තියෙනවා වචනාර්ථයෙන් අපි ගත්තොත් එහෙම එතනදී නිෂ්පාදිත එකක ගන්න සමග පැහැදිලිව හඳුනාගත නොහැකි වුවද නිෂ්පාදිත එකක ගන්න වෙනස් වීමත් සමග වෙනස් වෙන බව හඳුනාගත හැකි වක්‍ර වියදම් විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය වේ. එතකොට විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන එකක ගන්න අනුව වෙනස් වෙනවා. නිෂ්පාදන එකක ගන්න සමානුපාතික වෙනස් වෙනවා. එහෙම වෙනස් වන්නා වූ වක්‍ර වියදම් අපි කියනවා විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියලා. අපි ඉංග්‍රීසි වලින් variable production overheads කියනවා. එහෙනම් ඔබට දැන් පැහැදිලි ඇති මූලිකව ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයෙහි සහ විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයෙහි මූලික වෙනස මොකක්ද කියන එක අවබෝධයක් ඇති. එතකොට අපි මෙතනදී තව උදාහරණයක් ගමු. මෙතන තියෙනවා සීමා සහිත සිරිල් සමාගමේ පහුගිය ගිණුම් වර්ෂයේදී ලබාගත් තොරතුරු කිහිපයක්. එතන තියෙනවා අපිට දීලා තියෙනවා නිදසුනේ වර්ෂ තුලදී පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 5,40,000, ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 2,60,000. ඒ වගේම ඍජු ශ්‍රමය 280ක්, පුරස්කාර වියදම් 40,000ක් සහ වර්ෂයේ විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 1,80,000කුත් ප්‍රවර්තන වර්ෂය තුලදී නිපදව ඇති භාණ්ඩ එකක 85,000යි. සමාගමේ සාමාන්‍ය භාණ්ඩ නිෂ්පාදන ධාරිතාව 75,000 කියන කරුණු ටික අපිට දෙනවා. සීමා සහිත සිරිල් සමාගමේ අපෙන් අහනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක එමෙත LKS එකට අනුව භාණ්ඩ එකකයක පිරිවැය ගණනය කරන්න. එහෙනම් අපි බලමු අපිට අඳුන ගන්න පුළුවන් මෙතනදී ඍජු පිරිවැයන් ටික. එතන වර්ෂය තුලදී පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය සහ ඍජු ශ්‍රමයේ පුරස්කාර වියදම් සහ වර්ෂයේ විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයකින් ටික අපි ගන්නවා මූලිකව මුළු විචාල්‍ය පිරිවැය හොයාගන්න. එhmenan මුළු විචාල්‍ය පිරිවැය වෙනවා 10,50,000. එතකොට මෙන්න මේ ටික අතරින් තමයි අපි මේ විචාල්‍ය පිරිවැය හෙව්වේ. එතනදී විචාල්‍ය පිරිවැය විදිහට අපි අඳුනගත්තා මොනවද වර්ෂය තුලදී නිෂ්පාදනය කරන වර්ෂය තුලදී පාරිභෝජනය කරන ද්‍රව්‍ය වල පිරිවැය, ඍජු ශ්‍රමය, පුරස්කාර වියදම් සහ විචාල්‍ය වර්ෂයේ විචාල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන ටික අපි හඳුනාගත්ත මුළු විචාල්‍ය පිරිවැය විදිහට. ඒතකොට ඒ ටික එකතුව අපිට ලැබෙන 10,50,000.
ඊළඟට අපි මොකද කරන්නේ? අපි ගන්නවා ඊළඟට නිපදවූ භාණ්ඩ එකක් ගන්න. ඒතර සාමාන්‍යයෙන් මේගොල්ලෝ සත්‍ය වශයෙන් නිෂ්පාදනය කළා දෙනවා භාණ්ඩ එක 70000. එහෙනම් අපිට මෙතන පැහැදිලිවම හොයා ගන්න පුළුවන් ඒකකයකට ගියපු විචල්්‍ය පිරිවැය. එතනදී අපි ඒකකයේ විචල්්‍ය පිරිවැය හොයන්න නම් පැහැදිලි අපි මොකද කරන්නේ? මේ දසලක්ෂ 50000 කියන වටිනාකම නිපදවූ භාණ්ඩ එකක් ගානින් බෙදනවා. ඒ බෙදුවට පස්සේ අපට ලැබෙනවා දසලක්ෂ 50000 බෙදීම 70000. එතනදී අපට ලැබෙනවා ඒකකයේ විචල්්‍ය පිරිවැය කීයක්ද? 15ක් විදියට. එක එකකයකට ගියපු එක එකකයකට නිෂ්පාදනය කරන්න දරපු ඒකකයකට ගියපු විචල්්‍ය නිෂ්පාදන පිරිවැය තමයි ඒකකයක පෙළ 15. ඊළඟට අපිට තව පිරිවැයක් තියෙනවා. ඒ තමයි ඉතුරු වෙලා භාණ්ඩ ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒතර භාණ්ඩ ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හොයනකොට මොකද කරන්නේ? අපිට දීලා තියෙන ස්ථාවර පොදු කාර්ය පිරිවැය ටික අපි ආයතනයේ සාමාන්‍ය ධාරිතාවයෙන් බෙදලා අපි හොයා ගන්නවා භාණ්ඩ ඒකකයකට අන්තර්ග්‍රහණය කළ යුතු ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එතකොට දැන් අපි ඒකකයක විචල්්‍ය පොදු කාර්ය පිරිවැය දන්නවා. ඊළඟට අපි ඒකකයක ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දන්නවා. එහෙමනම් අපිට පුළුවන් ඒකකයක විචල්්‍ය පිරිවැයත් ඒකකයක ස්ථාවර නිෂ්පාදන පිරිවැයත් එකතු කරලා අපිට ඒ භාණ්ඩ ඒකකයක මුළු පිරිවැය හොයන්න පුළුවන්. ඒක අපිට ලැබෙන රුපියල් 19ක් විදියට. එහෙමනම් අපි මේ උදාහරණේ සිවිල් සමාගමේ එක භාණ්ඩ එකක නිෂ්පාදනය කරන්න වැය වෙන පිරිවැය තමයි රුපියල් 19. ඊළඟට අපි දැන් මේ වෙනකොට තොග පිරිවැය සම්බන්ධයෙන් බෙදී ගැනීම පිරිවැය සහ පරිවර්තන පිරිවැය සාකච්ඡා කරා. තව එකක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක එකට අනුව ඒ තමයි අනිකුත් පිරිවැය. ඒතර අනිකුත් පිරිවැය යටතට ගැනෙනවා තොග වර්තමාන තත්වයට හා ස්ථානයට ගෙනීම දක්වා අදාළ ප්‍රමාණය පමණක් අනිකුත් පිරිවැයට ඇතුළත් කරන්න. උදාහරණයක් විදිහට අපි යම් ඇනෝමකට විශේෂ මෝස්තරයක් නිර්මාණය කරන්න අවශ්‍ය නිර්මාණය කරා නම් අපි යම් අවස්ථාවක විශේෂ ඇනෝමකට යම් මෝස්තරයක් නිර්මාණය කරා නම් ඒ මෝස්තර නිර්මාණය කිරීමේ වියදම අපට අනිකුත් පිරිවැයටතේ තොග පිරිවැයට එකතු කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ වෙනකොට තොග පිරිවැය යටතට ගැනෙන මිලදී ගැනීම පිරිවැය, පරිවර්තන පිරිවැය සහ අනිකුත් පිරිවැය කියන පිරිවැය අංශ තුනම විස්තරාත්මකව සාකච්ඡා කරා උදාහරණත් එක්ක මම හිතනවා තොගය සම්බන්ධ වෙන පිරිවැය සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් නැති වෙයිද කියලා පැහැදිලි ඇති කියලා. එහෙනම් තොගේ පිරිවැයට අපි ඇතුළත් කරන්න නැති වියදම් ටිකක් මේ ප්‍රමිතිය දක්වනවා. ඒතකොට තොග පිරිවැයට ඇතුළත් නොකළ යුතු වියදම් තමයි අසාමාන්‍ය ලෙස ද්‍රව්‍ය අපතේ යාමවල පිරිවැය අපි තොග පිරිවැයට ඇතුළත් කරන්නේ නැහැ. ඒවා වියදම් විදිය තොග පිරිවැයට ඇතුළත් කරන්න කිරීම අනවශ්‍ය වියදම්. ඒතර මේවා තොග පිරිවැයට ගන්න නැතුව කාලාච්ඡේද වියදමක් විදිහට අපි ලාභ ගුණයට කපා හරින්න ඕනේ. ඒකට මේ වියදම් තමයි LKS දෙකට අනුව අසාමාන්‍ය ලෙස ද්‍රව්‍ය අපතේ යාමවල පිරිවැය, ළඟට ගබඩා පිරිවැය, ඒ වගේම තොගේ වර්තමාන ස්ථානයට හා තත්ත්වයට ගෙනීමට අදාළ නොවන පරිපාලන පිරිවැය, විකුණුම් වියදම්, ළඟට ඉඩ දෙන ලද සීමිත අවස්ථාවන්හිදී හැර ණය ගැනුම් පිරිවැය නැත්නම් borrowing cost. ඒත් මෙන්න මේ ටික අපි තොගේ මෙන්න මේ ආකාරයේ වියදම් අපි තොගේ පිරිවැයට ඇතුළත් කරන්නේ නැහැ. ඒවා වියදමක් විදිහට කාලච්ඡේදයේ වියදමක් විදිහට ලාභ ගිණුමට අය කිරීම සිද්ධ කරනවා. ඊළඟට අපි මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංග දෙක යටතේ සාකච්ඡා කළ යුතු වෙනවා ශුද්ධ තොගයක ශුද්ධ උපලබ්ධයගේ නැත්නම් net realizable value කියන එක. ඒකට තොගයක ශුද්ධ උපලබ්ධයගේ කියන්නේ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලියේදී වෙන සාමාන්‍ය මෙහෙයුම් කටයුත්තේදී සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකදී ආයතනයේ තියෙන තොගයක් නැත්නම් සමාගමේ තියෙන තොගයක් ගුණන්න පුළුවන් ඇස්තිමේන්තුගත මිලෙන් ඒ විකිණීම සඳහා හරි තොගය සකස් කරන්න දරන්න ඕනේ. නැත්නම් ඇස්තිමේන්තුගත පිරිවැයයි ඇස්තිමේන්තුගත විකුණුම් වියදමුයි අඩු කරලා පස්සේ ලැබෙන අගයට අපි කියනවා ශුද්ධ උපලබ්ධයගේ කියලා. එහෙනම් අපි ශුද්ධ උපලබ්ධයගේ ගන්න නම් ශුද්ධ උපලබ්ධයගේ ගන්න නම් ලබා ගන්න නම් අපි මොකද කරන්නේ? අදාළ තොගේ ඇස්තිමේන්තුගත විකුණුම් මිලෙන් ඒ ඇස්තිමේන්තුගත විකුණුම සම්පූර්ණ කරන්න අදාළ වියදම් ඒ වගේම ඇස්තිමේන්තුගත විකුණුම් වියදම් අඩු කරනවා. ඒ අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා ශුද්ධ උපලබ්ධි අගය. අපි එක net realizable value කියලා කියනවා. ඊළඟට LKS දෙකට අනුව අපි තොගේ මයින්න ඕන තොගේ පිරිවැය එහෙම නැත්නම් ශුද්ධ උපලබ්ධයගේ කියන දෙකෙන් අඩු වගේ. පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගේ කියන දෙකෙන් අඩු වගේට තමයි අපි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක දෙකේදී තොගයක් මැනුම් කරන්නේ.
එතකොට තොග පිරිවැය ශුද්ධ උපලබ්ධයකට වඩා අඩු වෙන අවස්ථා විදිහට අපිට දක්වන්න පුළුවන්. තොගේ පිරිවැය ඒකේ විකුණුම් මිලට වඩා අපි සරලව කියොත් ශුද්ධ විකුණුම් මිලට වඩා අඩු වෙන අවස්ථාව තමයි තොග පිරිවැයට වඩා විකුණුම් මිල පහත වැටීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තොගේ මිලදී ගන්න කියව පිරිවැයට වඩා ඒ තොගේ එළිය විකුණන්න පුළුවන් මිල මොනවා හේතුවකින් නිසා පහළ වැටුනොත් ඒදී ශුද්ධ උපලබ්ධයගේ අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තොග භෞතික වශයෙන් හානියට පත්ව තිබීම, තොගේ අල්පැනීම, නිෂ්පාදිත යක් එහි පිරිවැයට වඩා අඩු මිලට වෙළඳපළට ඉදිරිපත් කිරීමට සිදුවීම වගේ කරුණු කාරණා නිසා යම් ආයතනයක තොගයක පිරිවැය ඒ ශුද්ධ උපලබ්ධයගේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ කියන මූලික අවස්ථා ටික යටතේ. ඒකට මතක තියාගන්න. ඒ අනුව විශේෂයෙන් මතක තියාගන්න ශ්‍රී ලංකා ගිණුම් ප්‍රතිපදාංග දෙකට අනුව අපි ව්‍යාපාරික තොගේ මයින්න ඕනේ. පිරිවැය නැත්නම් ශුද්ධ උපලබ්ධයගේ කියන දෙක සංසන්දනය කරලා ඒකෙන් ඒ අගයන් දෙකෙන් අඩු වගේට එහෙනම් කොයි විදිහටද මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියංග දෙක අනුව අපි තොගයක ශුද්ධ උපලබ්ධයගේ තීරණය කරන්නේ. එතකොට මේ ප්‍රමිතියේ තොගයක ශුද්ධ උපලබ්ධයගේ තීරණය කරන්න පුළුවන් තීරණය කිරීමට පාදක කරගන්න ක්‍රම දෙකක් දක්වලා තිනවා. ඒ දෙක තමයි එකක් අයිතම් ක්‍රමය, අනික තමයි කාණ්ඩ ක්‍රමය. නම් යම් අවස්ථාවක තොගයක ශුද්ධ උපලබ්ධයගේ තීරණය කරන ක්‍රම මොනවද කියලා අහුවොත් LKS දෙකට අනුව ඒ තමයි අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය. අපි බලමු එහෙනම් අයිතම් ක්‍රමය සහ කාණ්ඩ ක්‍රමය පදනම් කරගෙන තොගයක ශුද්ධ උපලබ්ධයගේ කොහොමද තීරණය කරන්න කියලා. එතකොට මෙතන මේ පළවෙනිට අපි අයිතම් ක්‍රමය ගත්තොත් එහෙම මෙතන තියෙනවා තොග යටතේ භාණ්ඩ තුනක් තොග ඒ තමයි A හා BC කියලා ABC කියලා භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. මේවා නිෂ්පාදනය කළ අලෙවි කරන සමාගමක 2019 331 දිනට ඉතුරුලා තිබ්බ තොග. එහෙම ඉතුරු තොගයේ සම්බන්ධයෙන් අපිට තොරතුරු ටිකක් දෙනවා. එතකොට ඒ කියන භාණ්ඩ වර්ගෙන් ඒක 1000ක් තියෙනවා. එතකොට ඒකකයක පිරිවැය කීයද? රුපියල් 50යි. අනික අතට ඒක විකුණන්න පුළුවන් එළියේ 55කට. B කියන භාණ්ඩ තොගය ඒකක 600ක් තියෙනවා. ඒක ඒකකයක පිරිවැය 45යි. හැබැයි එළිය විකුණන්න පුළුවන් 42ට. ඒ වගේම C කියන භාණ්ඩ වර්ග ගත්තාම ඒක එකක 800ක් තියෙනවා. එතකොට ඒකක පිරිවැය 40ක් ගින් තියෙනවා. එතකොට මේක එළිය විකුණන්න පුළුවන් 46කට. මෙන්න මේ දෙක සංසන්දනය කරාම අපිට පේනවා මෙන්න A කියන භාණ්ඩයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධයක සංසන්දනය කරාට පස්සේ පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ වැඩි. ඒ වගේම නමුත් B වලට ගියාම පිරිවැය වැඩි ශුද්ධ උපලබ්ධයගේ අඩුයි. ඒ වගේම C වලට ගියාම නැවතත් පිරිවැය අඩුයි ශුද්ධ උපලබ්ධයගේ වැඩි. ඔන්න ඔය වගේ අපිට තොග භාණ්ඩ වර්ග යටතේ විවිධ වූ ඒකක පිරිවැය සහ විවිධ වූ ශුද්ධ උපලබ්ධයන් තෝරගන්න පුළුවන්. එහෙනම් අපෙන් අහනවා 2019 331 දිනට මේ අයිතම් ක්‍රමය අනුව සමාගමේ භාණ්ඩ තොගයේ වටිනාකම ගණනය කරන්න කියලා. අපබල මේ උදාහරණේ මේක විසඳන්නේ කොහොමද කියලා. එහෙනම් අපි කරන්නේ මොකක්ද? අපිට පුළුවන් භාණ්ඩ වර්ග ටික මෙහෙම ABC කියලා ලියා ගන්න මේ ආකාරයට ලියාගෙන මේ තමයි අපිට තියෙන එක ප්‍රමාණයක්. ඒකේ වෙනසක් වෙන්නේ ඊළඟට අපි අතන පිරිවැය හා ශුද්ධ උපලබ්ධයගේ සංසන්දනය කරලා ඒ පිරිවැය හා ශුද්ධ උපලබ්ධයගෙන් අඩු වගයක් මෙතෙන්ට ගන්නවා. එතකොට මෙතන ඒ භාණ්ඩයේදී පිරිවැය හා ශුද්ධ උපලබ්ධයගේ සංසන්දනය කරාම එතන ලැබුණාගේ 50, B වල 42, C වල 40. ඊට අපි ඒක ප්‍රමාණය ඒකක පිරිවැයෙන් හෝ ශුද්ධ උපලබ්ධයගේ කියන දෙකේ අඩු වගයෙන් ලැබුණාගේ වැඩි කරලා ගුණ කරලා අපි ලබා ගන්නවා අදාළ තොග කාණ්ඩ වල ශුද්ධ උපලබ්ධයගේ. එතකොට මේ 2019 331 දිනට අයිතම් ක්‍රමය අනුව මේ භාණ්ඩ තුනේ අවසාන තොගේ වටිනාකම අපට ලැබෙනවා 1,72,200ක් විදියට. එතකොට මෙතනදී එක් භාණ්ඩ වර්ගය පිරිවැය ශුද්ධ උපලබ්ධයගේ යන දෙකෙන් අඩු වගේ සැලකිල්ලට අරගෙන තමයි තොගේ වටිනාකම ගණනය කරේ. තුන ආකාරයට තමයි අපි යම් තොගයක ශුද්ධ උපලබ්ධයගේ ගණනය කරන්නේ අදාළ අයිතම් ක්‍රමය යටතේ. ඊළඟට කාණ්ඩ ක්‍රමය. සමූහ ක්‍රමයට ගියොත් මේකදී අපි මොකද කරන්නේ? මුළු භාණ්ඩ තොගයම එක් අයිතමයක් විදිහට අරගෙන අවසාන තොගය ගණනය කරනවා. මෙතන තොගේ සමස්තයක් ලෙස සැලකීමේ පදනම කියලා අපි මේක හඳුන්වනවා. මේ ක්‍රමය යෝග්‍ය වෙන්නේ සමාන නිෂ්පාදන මාර්ග සඳහා හෝ එකම භූගෝලීය ප්‍රදේශයක් තුළ අලෙවි කරන සාමාන්‍ය ප්‍රයෝජන සහිත භාණ්ඩ තමයි මේ කාණ්ඩ ක්‍රමයට ඉඳ සමූහ ක්‍රමයට ඒවක ශුද්ධ උපලබ්ධය හඳුනා ගන්න උන වඩා සුදුසු වෙන්නේ. එතකොට අපි කාණ්ඩ ක්‍රමයේ සම්බන්ධයෙන් උදාහරණයකට ගියොත් එහෙම එතන සමනලි සමාගමේ ඒගොල්ලන්ගේ වර්ෂයේ අවසාන තොගවල දෙන්න මේ අයිතම තියෙනවා. ඒ මොනවද? ඒ අයිතමේ තියෙනවා ඒකක 150ක්. ඒතර ඒකේ පිරිවැය 15යි ශුද්ධ උපලබ්ධයගේ
12යි. B වල ඒකක 210ක් තියෙනවා. ඒකේ පිරිවැය 22යි සුද්ධ උපලබ්ධයගේ 25යි. ඒ වගේම C වල 100ක් තියෙනවා. ඒකේ පිරිවැය 19යි සුද්ධ උපලබ්ධයගේ 16යි. මේක බැලුමට මෙන්න මේ අවස්ථාවේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධයකට වඩා පිරිවැය වැඩි. ඊළඟට වෙන්න මෙතන පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධයගේ අඩුයි. මේ අවස්ථා දෙකේදී මෙතන පිරිවැය අශුද්ධ උපලබ්ධයගේ සම්බන්ධ කරා B භාණ්ඩය සම්බන්ධයෙන් එතන පිරිවැය අභිභව සුද්ධ උපලබ්ධයගේ වැඩි වීමක් තියෙනවා. එහෙනම් බලමු මෙන්න මේ වගේ අවස්ථාවක් කොහොමද මේ සමූහ ක්‍රමයටදී මෘදුකයේ වටිනාකම හොයන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකා ගිණුම් කරන ක්‍රම දෙකට අනුව මේ සමූහ ක්‍රමය නැත්නම් කාණ්ඩ ක්‍රමයටදී අපි තොගේ සුද්ධ උපලබ්ධයක හොයා ගන්නවා මෙන්න වෙනම අපි භාණ්ඩ ඒකක ප්‍රමාණය ඒකකයක පිරිවැයෙන් වැඩි කරලා භාණ්ඩ ඒකක ප්‍රමාණය ඒකකයක පිරිවැයෙන් වැඩි කරලා වටිනාකම මේ විදිහට ගන්නවා. ඒ වගේම භාණ්ඩ ඒකක ප්‍රමාණය සුද්ධ උපලබ්ධයකින් වැඩි කරලා වටිනාකම වෙනම කොලම් දෙකකට ගන්නවා. අරගෙන අවසාන වශයෙන් අපි මෙතන ලැබුණා ගියයි පිරිවැය අගයයි මෙතන ලැබුණ සුද්ධ උපලබ්ධයගේ සංසන්දනය කරලා ඒ දෙකෙන් අඩු අගය අපි කවුන්ට් වලට ගන්නවා. මෙතන පිරිවැය හා සුද්ධ උපලබ්ධයගේ සංසන්දනය කරාම අපිට ලැබෙනවා පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධයගේ අඩු බව. ඒ නිසා අපි පිරිවැය සුද්ධ උපලබ්ධය ගැන දෙකෙන් අඩු වගේ වෙන 8650 අවසාන තොග වටිනාකම විදිහට අවසාන ගිණුම් වල දක්වන්න තෝරා ගන්නවා. එතනදී අපිට තොගේ පිරිවැය සුද්ධ උපලබ්ධයගේ දක්වා කපා හැරලා ඒ කපා හරපු වගේ අපිට මූල්‍ය හා වෙනත් යටතේ ලාභ ගිණුමට අය කිරීම කරන්න සිද්ධ වෙනවා අපි අවසාන ගිණුම් හදනකොට. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙනවා අපි දැන් මේ සුද්ධ උපලබ්ධයගේ ගැන සාකච්ඡා කරලා පස්සේ පිරිවැය සූත්‍ර ගැන. එතකොට මේ පිරිවැය සූත්‍ර වලදී පිරිවැය හෝ සුද්ධ උපලබ්ධයගේ ගණනය කිරීමට පෙර ඉතිරි තොගය කිනම් මිලකට ගැනීම වලින් කුමන නිෂ්පාදන නියෝජනයෙන් වන්නේ දැන නිශ්චය කළ යුතුය. මේ සඳහා පාදක කරගන්න ක්‍රම කිහිපයකින් එකක් තමයි විශේෂිත හඳුනාගත නොහැකි විශේෂිත හඳුනාගත හැකි තොග හැර අනෙකුත් විලන් තොග වල පිරිවැය ගණනය කිරීම සඳහා පහත පිරිවැය සූත්‍ර තොග ප්‍රමිතිය නිර්දේශනය කරනවා. LKS දෙකෙන් ඒ තමයි ප්‍රථම ලැබීම ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය සහ බාහිර සාමාන්‍ය පිරිවැය. ඒ පිරිවැය සූත්‍රවලදී වෙන්නේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධයගේ ගණනය කරන්න කලින් ඉතිරි තොගය කිනම් මිලකට ගැනීම වලින් නැත්නම් කුමන නිෂ්පාදන නියෝජන වෙනවද කියන එක අපි නිශ්චය කරන්න ඕනේ. ඒක අපි මේ උදාහරණයක් එක්ක සාකච්ඡා කරමු. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. මොකද්ද මේ පිරිවැය සූත්‍ර සහ ඇයි අපි පිරිවැය සූත්‍ර කියන එක භාවිතා කරන්න කියන එක පැහැදිලි වෙයි. අපි උදාහරණයකට ගියාම එතකොට අපි මෙතන ඉස්සෙල්ලාම අපි පළවෙනි පිරිවැය සූත්‍ර ක්‍රමය තමයි 54. 54 සහ WBC තමයි නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 2. එහෙමනම් 54 කියන මිල සූත්‍රය යටතේ අපි කොහොමද තොගේ කොයි භාණ්ඩ වලින් සමන්විත වෙනවාද කියන එක තීරණය කරන්නේ. එතනදී අපි ගබඩාවට පළවෙනියට ලැබුණ භාණ්ඩ තොගේ පළවෙනියට නිකුත් කරනවා කියලා උපකල්පනය කරනවා. එතකොට මේ අනුව අවසානයේ ලැබුණු භාණ්ඩ වලින් තමයි අවසාන තොගේ සමාන්විත වෙන්නේ. මොකද අපි පළවෙනියට ලැබුණ භාණ්ඩ ඉස්සෙල්ලා නිකුත් කරන නිසා. හැබැයි මේකදී අපිට ප්‍රථමයෙන් ලැබිච්ච භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේකදී ප්‍රථමයෙන් ලැබිච්ච භාණ්ඩ ප්‍රථමයෙන් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙතනදී වෙන්නේ ප්‍රථමයෙන් ලැබ භාණ්ඩ වල මිල පදනම් කරගෙන නිකුත් කිරීම වල අගය තීරණය කරනවා. ඒ කියන්නේ අපි භාණ්ඩ වල මිල කලින් ලැබුණ භාණ්ඩ වල මිල තීරණය කර මිල අනුව තමයි අපි භාණ්ඩ නිකුත් කිරීම වල මිල තීරණය කරන්නේ. පළවෙනි ලැබුණ භාණ්ඩ වල මිල අනුව තමයි නිකුත් කරන භාණ්ඩ වල වටිනාකම තීරණය කරන්නේ මේ 54 ක්‍රමය යටතේ. ඒතර මේ උදාහරණයක් ගත්තාම මේ අපේ තියෙන ගබඩා ලෙජරය මේ ගබඩා ලෙජරේ තියෙන යම් අයිතමයක් සම්බන්ධයෙන් ලැබීම් නිකුත් කිරීම සහ ශේෂය කියලා අපි බලමු. එතකොට කොහොමද 54 ක්‍රමය යටතේ මේ තොග පරිවර්තන පිරිවැය සූත්‍රයටදී තොගේ අවසාන පිරිවැය තීරණය වෙලා තියෙන කියලා. මෙතන අපිට පේනවා තොගේ ශේෂයක් තියෙනවා 2028 ඒකක 200ක් ඒකක මිල 10 ගානේ අවුරුද්ද මුල තිබිලා තියෙන තොග ශේෂයක්. එතකොට අයිතම වලින් ගත්තොත් ඒකක 200ක ශේෂයක් සහ වටිනාකමින් ගත්තොත් 2000ක ශේෂයක් තිබිලා තියෙනවා මේ තොග අයිතමේ සම්බන්ධයෙන්. ඊළඟට 2022.5 නැවත ඒක 300ක් ගන්නවා 12 ගානේ. එතකොට ඒකේ වටිනාකම 3600යි. එතකොට අපේ තොගේ සමස්ත ඒකක ගාන වැඩි වෙනවා 200ට 300 එකතු වෙලා ඒක 500 වෙනකම්.
එතකොට තොගේ ශේෂයේ වටිනාකම මේ 3600 2000ට එකතු වෙලා ඒක 5600ක් බවට පත් වෙනවා. ඊළඟට ඔන්න අපිට නිකුත් කිරීමේදී FIFO අනුගමනය කරන්න ඕන අවස්ථාවකට එනවා. ඒ කියන්නේ 2.15 මේ භාණ්ඩ වලින් ඒකක 350 නිකුත් කරනවා. ඒ නිකුත් කරාදී අපි මොකද කරන්නේ? අපි පළවෙනි ලැබුණ භාණ්ඩ තොගයේ මිල තමයි නිකුත් කිරීමේදී පදනම් කරගන්නේ. එහෙනම් පළවෙනි ලැබුණ භාණ්ඩ වල මිල අපි ප්‍රමාණය අපිට පුළුවන් මෙතන මේ ඒක 200න් අපි නිකුත් කරන භාණ්ඩ ප්‍රමාණය 350යි 350න් 200ක් අපි ගමු මේ ලොට් එකෙන්. එතකොට 200ක් ගන්නවා ඒක ලැබුණ මිල තමයි රුපියල් 10. ඒ නිසා 200 වැඩි කරනවා 10න් එතකොට ලැබෙනවා 2000. එතකොට අපිට 350 නිකුත් කරන්න ආරම්භක ශේෂය යටතේ තිබුණ තොගයෙන් 200ම ගත්තාම තව 150ක් මදි. ඒ 150 අපිට ගන්න පුළුවන් මේ 300න්. එතකොට 300 මිල වෙන්නේ 12. ඒ නිසා ඊටු 200 අපි ඊටු 150 අපි 12න් ගන්නවා. මොකද දෙවෙනියට මේ 10 ලොට් එක උනාට පස්සේ තියෙන්නේ 12 කියන මිලට තමයි පෙරන් තියෙන්නේ. ෆස්ට් ඉන් ෆස්ට් අවුට් එකට අපි ඊටු 150 12න් ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා 1800. එහෙනම් අපේ නිකුත් කිරීම වල FIFO කරන ප්‍රමාණය අනුව පළවෙනි නිකුත් කිරීමේ වටිනාකම වෙනවා 3800. ඒක අපි අවසානයේට මේ 5600 3800 අඩු කරලා අපි ගන්නවා 1800. මේ 1800 තමයි 2.15 නිකුත් කිරීමත් එක්ක අවසාන ශේෂය වෙන්නේ. ඊළඟට 2020 මාර්තු මාසේ පළවෙනිදා නැවත තොගේ එක 500ක් ගන්නවා 14 ගානේ වටිනාකම 7000යි. ඒ අනුව තොග ශේෂය 8800කට ඉහළ යනවා. ඒ වගේම මෙතන 500ක් තිබ්බ එකෙන් අපි 350 නිකුත් කරා. ඒ නිකුත් කරාට පස්සේ දැන් ඉතුරුලා දෙනවා 1150. ඒකට මේ දැන් ගත්ත 500 එකතු වුණාට පස්සේ සමස්ත තොගේ 650ක් වෙනවා. ඊළඟට නැවත මාර්තු 15 නිකුත් කිරීමක් සිද්ධ වෙනවා එකක 550. එතනදී අපිට මතකයි මෙතන අපි ඒක 150 ගත්තට පස්සේ තව ඒක 150 මෙතන තිබුණා. ඒ 150 මෙතනින් ගන්නවා ඒ මිල 12 ගානේ. එතකොට එතන 1800යි. ඊළඟට තව අපිට තොග 550 නිකුත් කරන්න තොග එකක 400ක් මදි. ඒ 400ක් මෙතනින් ගන්නවා. මොකද මෙතන තොග ලොට් එක ඉවරයි. ඊළඟට ඒ 400ක් මෙතනින් ගන්නවා කීය ගානද 14 ගානේ. එතකොට ඒ නිකුත් කිරීමේ වටිනාකම 5600යි. එහෙනම් 5600 1800 එකතුව 7400ක් මේ 8800න් අඩු වෙලා අවසාන තොගේ අඩු වෙලා 1400ක් වෙනවා. ඊළඟට ඒකක ප්‍රමාණය 650න් 550ක් ඉෂු කරාම ඒකක 100ක් දක්වා අඩු වෙනවා. නැවත 331 මේගොල්ලෝ වාහන තොග මෙදී ගන්නවා 1220 ගානේ. එතකොට 4000 ඒ 4000 නිසා 5400 දක්වා අවසාන තොගේ වැඩි වෙනවා. ඒක ගාන 200ට මෙතන 100ක් එකතුලා අවසාන ඒක ප්‍රමාණය අදාළ අයිතමේ 300 වෙනවා. ඒතර ඔන්න ආකාර තමයි FIFO ක්‍රමය පාවිච්චි කරලා පළවෙනි ලැබුණ භාණ්ඩ පළවෙනි නිකුත් කිරීම. නැත්නම් පළවෙනි ලැබුණ භාණ්ඩ වල මිලානුව නිකුත් කිරීම තීරණය කරන අවස්ථාවකදී අවසාන තොගේ අගය වෙන විදිහ තමයි මේ සාකච්ඡා කරේ FIFO ක්‍රමය යටතේ. ඊළඟට දෙවැනි පිරිවැය සූත්‍රය තමයි බරිත සාමාන්‍ය පිරිවැය. එම weighted average cost කියලා කියනවා. මේකෙදී අපි සිද්ධ වෙන්නේ දැන් FIFO ක්‍රමයේදී අපිට පළවෙනි ලැබුණ භාණ්ඩ තොගය තමයි පළවෙනියෙන් නිකුත් කරේ. නමුත් බරිත සාමාන්‍ය ක්‍රමයේදී වෙන්නේ අපි නිශ්චිත දිනකට කවදාවත් තියෙන තොගෙහි බර තියපු සාමාන්‍ය වටිනාකම අනුව අපි ද්‍රව්‍ය නිකුත් කිරීම වල මිල තීරණය කරනවා. මෙහිදී බර කියන්නේ එදිනට දාලා තොගේ වටිනාකම අපි තොගේ එදිනට තොග එහි වටිනාකම කියන්නේ නිකුත් කරන දවසට තියෙන තොගේ වටිනාකම තොගේ එකක ගානෙන් බෙදලා අපි හොයා ගන්නවා තොග නිකුත් කිරීම වල මේ තොග නිකුත් කිරීම මිල කරන්න ඕනේ බරිත සාමාන්‍ය මිල. ඒ කියන්නේ නිකුත් කරන දිනට තියෙන තොග වටිනාකම අපි නිකුත් කරන දිනට තියෙන එක ප්‍රමාණයෙන් බෙදලා තමයි මේ බරිත සාමාන්‍ය මිල සොයාගන්නේ. අපි උදාහරණයකට ගියොත් එහෙම අපි මේ බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය යටතේ ගබඩ ලෙජරේ අපේ ආරම්භක ශේෂයේ තියෙනවා
අගෝස්තු 1 වෙනිදා ඒක 200ක් 10 ගානේ 2000ක් එතන බැලන්ස් එක වෙන්නේ 200ක් 2000 ගානේ අපේ ශේෂයක් තියෙනවා. ඊළඟට ඒ 2.5 අපි මිලදී ගන්නවා දෙවනි මාස 5 අපි මිලදී ගන්නවා ඒකක 300ක් 12 ගානේ. එතකොට ඒකේ වටිනාකම 3600යි. එතකොට අපේ තියෙන ඒකක ගාන තව 300කින් වැඩි වෙලා ඒක 500ක් වෙනවා. ඊළඟට 3600 කියන බාහිරතෝගේ ගත්ත නිසා ශේෂය වටිනාකම 2000 එකතු වෙලා 2.5 වෙනිදාට 5600 ශේෂයක් අපි ළඟ තියෙනවා. ඊළඟට නිකුත් කිරීමක් සිද්ධ වෙනවා දෙවනි මාස 15 350. එතකොට ඒ 350 නිකුත් කරද්දී අපි ගන්න මේ 11 20 කියන මිල අපි ගන්නෙ කොහොමද? නිකුත් කරන දිනට තිබ්බ තොගේ වටිනාකම එදිනට තිබ්බ තොගේ එකක් ගානෙන් බෙදලා අපි මොකද කරන්නේ? නිකුත් කිරීම වල මිල හොයා ගන්නවා. ඒක 11යි 20යි. ඒ 11යි 20යි වැඩි කරනවා 350න්. ඒතර අපිට එනවා නිකුත් කිරීම වල නිකුත් කළ යුතු වටිනාකම 3920ක් විදියට 3920 5600 අඩු කරාම අපිට ලැබෙනවා අවසාන තොග ශේෂය 2.15ට 1680ක් විදියට. එහෙනම් 500ක් තිබ්බ තොගේ එකක් ගානේ 350 ඉවත් වුණාට පස්සේ අපිට 150ක තොග වටිනාකමක් තොගේ එක ප්‍රමාණයක් තියෙනවා ලෙජරේ. ඊළඟට නැවත 3යි 1 වෙනිදා ඒකක 500ක් ලෙදී ගන්නවා 14 ගානේ. ඒක 7000යි වටිනාකම. ඒ 7000 නිසා 500ක් ගත්තට පස්සේ දැනට තිබ්බ ඒක 150 650 දක්වා වැඩි වෙනවා. අනික් අතට තොගේ වටිනාකම 1680ට 7000 එකතු වෙලා ඒක 8680 දක්වා වැඩි වෙනවා. ඒක 3යි 15 වෙනිදා නැවත නිකුත් කිරීමක් වෙනවා ඒකක 550ක. එතනදී අපි නැවතත් බද සාමාන්‍ය මිල හොයා ගන්නවා. නිකුත් කරන දිනට තියෙන තොගේ වටිනාකම බෙදනවා නිකුත් කරන දිනට තියෙන තොගේ එකක් ගානේ. يعني 650. එතකොට තොග නිකුත් කරන්න ඕනේ මිල අපට ලැබෙනවා WAC ක්‍රමය අනුව 1735 කියලා. එහෙනම් තොග 550 නිකුත් කරනවා අපි හොයාගත්ත මිල වෙන 1735 යටතේ 7342ක් වෙනවා. ඒ නිකුත් කිරීම වල වටිනාකම. එහෙමනම් දැනට 650ක් තිබ්බ තොගෙන් ඒක 550 නිකුත් කරද්දී අතති එකක් ගාන 100ක් වෙනවා. ඊළඟ 8680ක තිබ්බ තොග වටිනාකම නිකුත් කිරීම වල තොග වටිනාකම වන 7342 50 අඩු වුණාට පස්සේ 1337ක් අපිට ලැබෙනවා තොග ශේෂ වටිනාකම විදියට. දැන් 36 එක නෙවෙයි අපි තොග මිලදී ගන්නවා 200 ගාන 20ක් 4000ක් වටින තොගයක්. ඒ නිසා අපේ තොග ශේෂය අවසාන තොග ශේෂය 1350ට 4000 එකතු වෙලා ඒක 5337.50ක් වෙනවා. තොග ඒකක 100 දක්වා අඩු වෙච්ච එක තව 200ක් ගත්ත නිසා ඒක අවසානයේ 300 දක්වා වැඩි වෙනවා. එතකොට අපි අවසාන ගිණුම වල පෙන්වන්න ඕනේ තොගය කියලා තොග වටිනාකම කියලා 5350 සහ අනික් අතට එදාට අපි ළඟ තියෙන අතරේ තොග එකක ගාන 300 වෙනවා. එතකොට WAC ක්‍රමය අනුව ඔය විදිහට තමයි WAC කියන පිරිවැය සූත්‍රය. මෙතන බාහිර සාමාන්‍ය පිරිවැය ක්‍රමයට ඔය විදිහට තමයි අපි අවසාන තොගේ වටිනාකම තීරණය කරන්නේ මේ පිරිවැය සූත්‍රය යටතේ. එහෙනම් තවත් ගිණුම් කරන ප්‍රමිතියක අපි හමු වෙනකන් අද නවතිනවා. එහෙමනම් මතක ඇතුව අපේ accounts to channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඔබ සියලු දෙනාටම දයා ප්‍රාර්ථනා කරමින් මම ඉතින් නවතිනවා.